ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදී සහභාගී වන පළමු මාධ්‍ය හමුව මෙවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්, ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සහ පුහුණුකරු මාවන් අතපත් වූ ඊට එක්ව සිටිනවා. ලයිව් ඩිජිටල් ට්‍රාන්ස්මිෂන් තාක්ෂණය ඔස්සේ අප දැන් යමු වෙනවා එම මාධ්‍ය හමුව වෙත. ඒ ලෝක කුසලානේදී ඉතින් අපිට ඉස්සරහට යන්න නම් අපි තව පන්දු රැකීම ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. Anjaya, Lahiru Thirimana, he opened the batting for Sri Lanka throughout the World Cup, but in the quarterfinals, Kusal Janith was the opener. What was the reason behind it? Yeah, I mean, we played Kusal in only 2 games, and we thought the best position for him to open and get us that good start. If he can, and then the rest of the batters, because we didn't have Chandimal got injured in the previous game, so our balance was not the best, so we have to go with 7 batters, including the all-rounder at number 7, so our balance was affected when Chandimal was injured, and then we decided that Kusal is best to open and not bat at 6, because Thiri has bat at 6 well on so many occasions, and he's been batting up and down, and we all know that he has a good head to handle those situations, so we thought a bit of experience at number 6 could help us. Angelo, that same question, can you give it in Sinhalese? අපි අන්තිම තරගයේදී කුසල් ජනිත්ව ආරම්භක ප්‍රතිකරණයට යොදා ගන්න හේතු වුණේ මම දැන් දිනේෂ් චන්දිමාල් අවාසනාවකට ආබාධයට ලක් වුණා. ඔස්ට්‍රේලියානු තරගාවලියේදී අපේ කණ්ඩායමේ බැලන්ස් එක ඒ සමබරතාවය අපිට රැක ගන්න බැරි වුණා. ඒ වගේම අපි හිතුවා කුසල් ජනිත්ව යොදාගත්තොත් ඔහු ආරම්භ ප්‍රතිකරණයේ තමයි හොඳටම ක්‍රීඩා කරලා තියෙන්නේ. ඒ වගේම ලහිරු තිරිමාන්නගේ එක්ස්පීරියන්ස් එක නම්බර 6 මම දැන් තරගය ඉවර කරන්න හුඟක් වැදගත් වෙයි කියලා. ඉතින් අපිට ඒ හොඳ ආරම්භයක් ලබා ගන්න තමයි වේගවත් ආරම්භයක් ලබා ගන්න තමයි අපි මේ කුසල් ජනිතව යොදාගත්තේ. මොකද ඔහු හොඳටම ක්‍රීඩා කරන්නේ ආරම්භක ප්‍රතිකාරයක් හැටියට ඉඳලා. ක්‍රිකට් අමතර පීඩනයක් එකතු වුණා නේද මේ කරපු වෙනස්කමත් එක්ක? මොකද ඔවුන් කාලයක් හොඳින් ක්‍රීඩා කළා, ටොප් ඕඩර් එකේ ලහිරු තිරිමාන්න හොඳින් ක්‍රීඩා කළා ආරම්භක ප්‍රතිකාරයක් විදිහට. ඒක නිසාම උඩ බැට් කරලා හැමෝම තරඟ ඉවර කළා මුල් තරඟ ටික. එහෙම තීද්දි ඇයි එකපාරටම මේ වගේ තීරණයකට යන්නේ? එහෙම කියන්න බෑ, මොකද ඊට කලින් තරග තුනේදී තිරිමාන්න ලකුණු ලබා ගත්තේ නැහැ. ඉතින් අපිට එහෙමම කියන්න බෑ, මොකද ඊට කලින් තරග තුනේදී කුසල් ජනිත ආරම්භක ක්‍රීඩකයෙක් හැටියට ක්‍රීඩා කරලා ලකුණු ලබා ගත්තොත් මම හිතන්නේ මේ දේ අහන්නේ නැහැ. නමුත් ඊට කලින් තරග තුනේදී මම ඒක පිළිගන්නේ නැහැ. ඊට කලින් තරග තුනේදී තිරිමාන්න අසාර්ථකව මම දන්නවා ඔහු ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා. නමුත් ඒ අවස්ථාවේදී අපේ කණ්ඩායමේ සමබරතාවය හින්දා ඒ සමබරතාවය රැක ගන්න බැරි හින්දා අපිට ඒ වගේම කුසල් ජනිත් වැනි ක්‍රීඩකයා මම දැන් නම්බර 5 ක්‍රීඩා කළම නැහැ. ඔහු ක්‍රීඩා කළ දින දිගටම නම්බර ආරම්භක ප්‍රතිකාරයක් හැටියට. ඉතින් ඒ අවස්ථාවේදී ඔහු ලකුණු ලබා ගත්තා නම් මම හිතන්නේ මේ සෑහෙන දේවල් වෙනස් වෙන්න තිබුණා. ඉතින් ආරම්භ ප්‍රතිකාරයක් වුණාම අලුත් පන්දු දෙකත් එක්ක ලේසි නැහැ ලකුණු ලබා ගන්න. ඉතින් ඒ දවසේ හැටියට මම හිතන්නේ ඒ තරගයේ ජයග්‍රහණය කරන්න මුණ වෙලා තිබ්බා අපිට. ඉතින් අවාසනාවකට ඒක කරගන්න බැරි වුණා. Champi? Sanath, we had 3 changes for the quarter final. What was the thinking behind it? The one change was obvious because Chandimal was out, so we'll have to bring someone who can bat. So we need a batsman, and the other change was bringing PhD Kaushal, because Rangan Herath was obviously out. Well, he's a wicket-taking bowler and left-arm spinner. So we thought of PhD Kaushal, and at the same time Sachitra was struggling a bit. So we had to replace PhD Kaushal for Rangana. So the thing is, no one has seen PhD. We know what he can do for Sri Lanka. He's one of the talented off spinners. So I think Angela would love to have PhD for the squad for the quarterfinals. Do something different.
Dushman Samir was playing few games, so he has been very impressive and is the bowling, and he's a young fast bowler, and he has been bowling well. He is the guy who have some kind of impression with the ball, so he needs some time, but I think he one of the best bowlers we have in Sri Lanka now. අවසන් තරගයේ කරපු වෙනස්කම් තුන පිළිබඳව අපි සිංහල ප්‍රේක්ෂකයන්ට මම හිතන්නේ ඇන්ජලෝ කිව්වාගේ දිනේෂ් චන්දිමාල් කකුලේ ආබාධයෙන් පස්සේ අපිට පිටිකරුවෙක් ගේනුණා ටීම් එකේ සම්බරතාවයට. ඉතින් ඒක කුසල් ජනිත ආරම්භක පිටිකරුවෙක් හැටියට ගෙනල්ලා අපිට තීර්මාන මැදපෙළ පිටිකරුවෙක් හැටියට ක්‍රීඩා කරන්න උනා. ඒකම දුෂ්මන්ත සමීර ඊට ඉස්සෙල්ලා තරඟ කීපෙම ක්‍රීඩා කරා. අනිත් එක PHT කෞශල් අපි හිතුවා එයා තරඟයක් වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. එයාගේ දඟපන්දු හින්දා. ඉතින් රංගන හේරත්ගේ ඇඟිල්ලේ ආබාධයත් එක්ක එයාගේ ඇඟිල්ල හොඳ වුණ නැති හින්දා අපිට කඩලු ලබා ගන්න පුළුවන් පන්දියාවන්නේ කියලා තමයි PHT කෞශල් අපි කණ්ඩායමට ගෙනාවා. පළවෙනි ප්‍රශ්නේ තේරීම් කමිටුවේ සභාපතිතුමාට අපි දැක්ක 2014 20 කුසලාන තරඟාවලියේදී ඔබ ඇතුළු තේරීම් කමිටුව කරපු සියලු අත්හදා බැලීම් මේ ආවලින්ම සාර්ථක වුණා. නමුත් මේ තරඟාවලියේදී බොහෝ විවේචන ඔබගේ කමිටුවට එල්ල වෙනවා. ඔබ පිළිගන්නවද මේ තරඟාවලිය ආරම්භයේ සිට විශේෂම කණ්ඩායම නම් කිරීමේ සිට අවසානයේ දක්වා කරපු දේවල් ඔබගේ හෘද සාක්ෂියට එකඟවද කරේ කියලා? ඇත්තටම හෘද සාක්ෂියට එකඟව තමයි කරන්නේ. අපි තේරුම් කමිටුවක් හැටියට නායකයා පුහුණුකරු මේ අපි හැමෝම සාකච්ඡා කළා. අපි ඒ තීරණ ගත්තේ නවසීලන්තයේ ඕස්ට්‍රේලියාවේ ඒ ඇන්ජලෝගේ වගේ දේශගුණීය තත්ත්වය බලලා අපිට මොන වගේ ක්‍රීඩකයන්ද මේ ප්‍රයෝජන ගන්න පුළුවන් කියන ක්‍රීඩකයෝ එහෙම බලලා තමයි අපි මේ ක්‍රීඩකයෝ තෝරලා තියෙන්නේ. ඒ හින්දා අපි ඒ හැම ක්‍රීඩකයෙක්ම ගෙනාවේ ඒ හෘද සාක්ෂියට මේ ප්‍රශ්න පුහුණුකරුතුමාට තරඟාවලියේ පරාජයත් සමග බොහෝ විවේචන එල්ලවීම සාධාරණයි. ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුලින්ම ඔබට සහ තේරීම් කමිටුවට විශාල පාරක් එල්ලන ඒ හරහා ක්‍රීඩා ඇමතිතුමාට ක්‍රිකට් සභාපතිට ඒ සියලු යවන ලද ලිපියක කොපි සියලුයක් යනවා. ඒ හරහා ඒ ලියුමේ කොපියක් මාධ්‍යයටත් දෙමු. ඒ ලිපියට අනුව කියලා තියෙනවා ඔබතුමා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරු බාරගත් දිනේ ඉඳන් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාය වැටීම පටන් ගන්න තියෙන කියලා. ඔබ මේක විශ්වාස කරනවද? විශ්වාස කරනවා ඒකට කරුණු පොඩ්ඩක් පැහැදිලි කිරීමක්. මම හිතන්නේ මට පුහුණුකම තනතුරු ලබා දුන්නේ පෞගේ ඉංග්‍රීසි සංචාරයේදී හිටපු පුහුණුකරු අධිශයම අපගේ මේ ආයතනයෙන් රැකියාව අතල්ලා ගියත් සමගම හොඳ සංචාර දෙක තුනක්ම අපි නිමා කෙරුවා. හැබැයි මේ අන්තිම සංචාරය අපි හිතපු ආකාරයට අපිට නිමා කරගන්න බැරි වුණා. නිමා කරගන්න බැරි වුණ හේතුවක් වශයෙන් එදා දවසේ ඒ 18 වෙනිදා දවසේ අපිට කණ්ඩායමක් වදියට පිටිකරුවන් විදියට අපිට ඇත්තටම ලකුණු පූර්වයේ අපිට අවශ්‍ය ලකුණු ප්‍රමාණය සඳහන් කරගන්න බැරි වුණා. අපි ඊටපත් දක්ෂ කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කරුවේ දකුණු අප්‍රිකානු කණ්ඩායම තරඟාවලිය පටන් ගන්නකොටම මම හිතන්නේ ගොඩක් දෙනෙක් හිතුවා කියලා ශ්‍රී ලංකාව මේ ලෝක කුසලානේ ජයග්‍රහණය කරයි. මොකද ඊට වඩා මම හිතන්නේ දක්ෂ කණ්ඩායමක් හිටියා කියලා විචාරකයෝ ඒ වගේම එක්ස්පර්ට්ස් ගොඩක් දෙනෙක් හිටියා. ඒ වුණාට අපි ඇත්ත වශයෙන්ම අපි කණ්ඩායමක් විදිහට අපේ ලොකු විශ්වාසයක් තිබුණා. ඒ කියපු කියමන් මිනිස්සු හිතන දේවල් වෙනස් කරලා අපි කණ්ඩායමක් ඉදිරියට යන්න. හැබැයි එදා දවසේ අපිට අවශ්‍ය විදිහට ඒ ලකුණු ටික ලබා ගන්න බැරුණා මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් එක තරංගයක් නිසා මම හිතන්නේ කණ්ඩායමවත් අපි තේරීම් පිළිබඳ ප්‍රශ්නයක්වත් නගන එක මම හිතන්නේ ඒ ක්‍රීඩා තරංගාවලියේ ස්වභාවය අපි ඒක තේරුම් ගන්න ඕනේ. මම හිතන්නේ මේ වගේ ටූර්නමන්ට් එකකට ගියාම කොච්චර හොඳට සෙල්ලම් කරත් එක මැච් එකකින් වෙනස් වෙන්න පුළුවන්. අපි අපේ ගෲප් එකේ අපි තුන්වෙනියා අපි දන්නවා හොඳටම ඕස්ට්‍රේලියාවත් එක්ක සෙල්ලම් කරද්දී අපි එකම කණ්ඩායමක්වත් අපි තරම් හොඳට සෙල්ලම් කරේ නැහැ. අපි ඉන්දියාවට තරම් හොඳට සෙල්ලම් කරුවා. අපිට මේ මැච් එක දිනන්නත් තිබුණා. අපි මේ මැච් එක දිනුවා නම් සමහරට දෙවෙනියා වෙන්නේ. අපි ගහන්නේ සවුත් අප්‍රිකා එක්ක නෙමෙයි.
ඉතින් අපි දන්නවා එක මැච් එකයි අපිට එහෙම වුණේ කණ්ඩායමක් විදිහට. ඉතින් මම හිතන්නේ ඒක ලොකු පසුබෑමක් කියලා. අතපතු ප්‍රශ්නේ ලෝකසභා අතරතුර රාගයක් තිබ්බ ඔබ සහ චමින්දවාස අතර අරුබුදයක් තියෙනවා කියලා ඊට උදාහරණයක් විදිහට චමින්දවාස ඉන්න අතරතුර උපදේශක පුහුණු කරක රුමේෂ් රත්නායක ආපහු කණ්ඩායමට ගෙනාවා. ඊට පස්සේ චමින්දවාස කියලා තිබ්බ මාධ්‍යයට මේ මගේ අවසන් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පුහුණු කරවල ලෙස ක්‍රියා කරන තරඟාවලි වෙයි කියලා. ඔහු ඊට පස්සේ ලංකාවට ආයෙ සේවය කරන්නේ නැහැ කියලා. මොකක්ද ඔබයි චමින්දවාස අතර තිබෙන මේ අරුබුදය? මම දැන් චමින්දගේ කොන්ට්‍රැක්ට් එක ඉවර වෙනවා මම දන්න තරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් එක මේ ළඟදී. හැබැයි මම පුහුණුකරුවෙක් විදියට මම මේ යුනිට් එකක් ඉන්න විදියට මම හිතන්නේ නැහැ හරි කියලා. අපගේ අතරේ තියෙන දේවල් කියන්න තියෙන තැනට මම කියලා තියෙනවා. මම හිතන්නේ යම්කිසි කොන්ෆිඩෙන්ෂල් තාවයක් තියෙනවා අපි කතා කරන දේවල් අතර. ඉතින් මම ඒක රෙස්පෙක්ට් කරනවා. ඒ නිසා මම හිතන්නේ මේක නෙමෙයි ෆෝරම් එකේ කතා කරන්නේ. ඒ කියන්නේ ඔබ පිළිගන්නවා යම් ප්‍රශ්නයක් තිබ්බයි කියලා ඔබ සහ චමින්දවාස අතර. යම් ප්‍රශ්නයක් තිබ්බා කියලා මම එහෙම පිළිගන්නේ නැහැ. හැබැයි මට අපි දෙන්න අතරේ හරි අපි යුනිට් එක අතරේ හරි අපිට තව දෙයක් කරන්න පුළුවන් කියලා තව උදව්වක් ගන්න පුළුවන් තැනක් තිබුණා නම් මම ඒක කියන්න ඕන දැනට කියලා තියෙනවා. ඇන්ජලෝ අපිට ඔබ ලෝකසලාන තරඟාවලට සහභාගී වෙන්නකොට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සමාජිකෙක් අපි විමසුවම කිව්වා කිතුරුවන් සහ තරුදු කෞශල් කණ්ඩායමට ඇතුළත් කරාම මේක ජ්‍යෙෂ්ඨ සනත් ජයසූරිය අපිට කිව්වාය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ඉල්ලනවා මේ දෙන්නව. එහෙම දෙයක් තිබුණාද මේ දෙන්නව කණ්ඩායමට ආදේශ කරනකොට? කවුද කිව්වේ? විධායක කමිටු සමාජිකයෙක්ගෙන් අපි මේ පිළිබඳ ඔබ කාටද කියලා තියෙන්නේ? සනත් ජයසූරිය අපිට ඔය වෙලේකවත් විධායක කමිටුවට දන්නලා තියෙනවා. අපි ක්‍රීඩකයෙක් තෝරනකොට ඒක අපි ලියුමකින් අපි ඒක ක්‍රිකට් ආයතනයට එවනවා. මම මේ ක්‍රිකට් ආයතනයට එවන ලියුමේ මම මේ අයත් එක්ක සාකච්ඡා කරලා තමයි මේ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් තෝරන්නේ. හැම ක්‍රීඩකයෙක්. ඉතින් ඒ කරන පිළිවෙල හැමදාම කරන පිළිවෙල. එදා විතරක් නෙවෙයි. ඒ හැමදාම කරන පිළිවෙලට තමයි ඒක කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සංචාරයක් තුළදී මේ සංචාරයේ නායකයා පුහුණුකරු එතකොට මෙයා තමයි මේ කණ්ඩායම අරගෙන මේ කණ්ඩායම ග්‍රවුන්ඩ් එකට යන්නේ. ඉතින් එතකොට අපි හැමතිස්සෙම මේ කණ්ඩායමේ නායකත්වයේ කතා කරගෙන පුහුණුකරුවත් එක්ක කතා කරගෙන ඒ එතෙන්ට හරියන ක්‍රීඩකයා අපි කතා කරලා කියනවා. සමහරලාට ඒක හරියන්න පුළුවන් වරදිනවා. අන්න ඒක තමයි ඒ ප්‍රොසීජර් කරන්නේ. ඇන්ජලෝ එතකොට අර්ධ සම්පූර්ණ තරගයේදී මේ ආධුනිකම ක්‍රීඩකෙක් තරගයට ඇතුළත ඔබට එහෙම විශ්වාසයක් තිබුණාද මේ කියනවා වගේ මේ ක්‍රීඩකයා කඩුළු ලබා ගනී එහෙම කියලා? දැන් මොනම ක්‍රීඩකයෙක්ගේවත් අපිට 100% කියන්න බෑ මේ ක්‍රීඩකයා කඩුළු ලබා ගනී මේ ක්‍රීඩකයා මම දැන් හොඳින් පන්දුවට පහර දීලා ඒ දවස් තුලදී ඒ තරගයේ ජයග්‍රහණය කරයි කියලා මම දැන් මේ හැමදෙස්සෙම මේ පීඩනය සෑම ක්‍රීඩකයෙක්ටම තියෙනවා. මම හිතන්නේ ඒ අපි හැමතිස්සෙම අපි ගහන කණ්ඩායමත් එක්ක බලලා ඒ තනතිල්ල ගැන බලලා අපිට යොදා ගන්න පුළුවන් හොඳම කණ්ඩායම තමයි ඒ දවස් තුලදී අපි යොදාගන්නේ. ඉතින් ඒ විශ්වාසය මම හැමතිස්සෙම මම කණ්ඩායමක් ඉල්ලනකොට අපි මේ සාකච්ඡා කරනකොට කණ්ඩායමක් තුලදී අපි ඒ විශ්වාසයෙන් තමයි මොකද අපිට 100% කියන්න බෑ මෙයාව මේ තරගයට ලබා ගත්තොත් මෙයා මේ තරගේ කඩළු ලබා ගන්නේ කියලා. ඉතින් අපි ඒ දවසේ හැටියට ඒ තනතිල්ලේ හැටියට තමයි අපි සෑම ක්‍රීඩකයෙක්ම යොදාගන්නේ. ඉතින් අපි විශ්වාස කළා තමයි ඒ සෑම දෙනාම ඒ තරගයට යොදාගන්නේ. නවසීලන්තයේ පළවෙනි ටෙස්ට් තරගයේදී තරුදු කෞශල් කොහොමද ක්‍රීඩා කරේ කියලා අපි දැක්කා. ඔබට අජන්ත මෙන්ඩිස්ට වැඩි තරුදු කෞශල් ගැන විශ්වාසයක් තිබුණාද? මම හිතන්නේ අපි ඒ අන්තිම කාලයේදී ඒ ක්‍රීඩා කළ විලාසයන් තමයි. මොකද අපි අන්තිම කාලයේදී ස්පිනර්ස්ලා 4-5 දෙනෙක් බැලුවා. අජන්ත මෙන්ඩිස්, සීකුගේ ප්‍රසන්න, සජිත සේනානායක, මම හිතන්නේ ජීවන් මෙන්ඩිස් හැමදෙනාම යොදාගෙන බැලුවා. ඒ දේශගුණයට කවුද වටින්නේ? ඒ දේශගුණයට කවුද යොදා ගන්න පුළුවන් කියලා. මම හිතන්නේ අපි නවසීලන්තයෙන් ගිහිල්ලා මේ තරුදු කෞශල් කියන්නේ ඇටැකින් ඔප්ෂන් එකක්. ඉතින් අපි යාව යොදා ගන්න බැලුවේ මොකද අපි එහෙ තරඟ ක්‍රීඩා කරනකොට දඟපන්දු යවන්නන්ට එච්චරම සහයෝගයක් දෙන්නේ නැහැ මේ තනතිලි. ඉතින් අපි මේ තරුදු කෞශල දැකලත් නැහැ වැඩි කට්ටිය. ඉතින් මෙයා හැම පාරම ක්‍රීඩා කරනකොට අන්තර් සමාජ හා ඒ ටීම් ක්‍රිකට් ගහනකොට ඔව් හැමතිස්සෙම කඩළු පහව ලබා ගන්නවා. ඉතින් ඒ විශ්වාසය ඔව් අපිට පෙන්නනවා. මම දැන් නවසීලන්ත කණ්ඩායමත් එක්ක එහෙ ක්‍රීඩා කරනකොට කාටවත්ම ලේසි නෑ. එහෙ ගිහිල්ලා එකපාරටම
කඩලු ලබා ගන්න සහ ලකුණු ලබා ගන්න. ඉතින් අපි මේ විශ්වාසයත් එක්ක තමයි ඔහුව මම හිතන්නේ සෑහෙන දෙනෙක්ට වඩා ඉස්සරහින් ඔහුව අපි පික් කරේ මේ විශ්වාසය තියාගෙන. Angelo, do you think that we have enough firepower to replace Sangha and Mahela? I mean, is the bench strong enough? Look, it's going to be a tough call. I mean, we all know that we have the potential to do it, but if you talk about Sangakkara or Mahela, they are in a different class and different caliber, and to replace them will be hard. But definitely with time, there are so many youngsters, and they've got the opportunities in the past as well. So I hope that they'll come off really well, and it will take a bit of time for sure, but slowly but surely they will fill their shoes. I have a question for the coach. You mentioned that when we went for this tournament, there were people who didn't expect Sri Lanka to win the World Cup. The fact that we went this far, does it meet your expectations, or have they surpassed your expectations? Well, I mean, if all went according to plan, obviously we would have liked to finish in Melbourne, being in that final. All I was trying to say was like there were ex-cricketers, pundits who came and analysed teams, venues and matches and said Sri Lanka is not one of the favourites. We didn't even come for the first four, but we were determined as a team to do well and show the world that we are very much capable of being at the MCG on the 29th. That was our motto, and we got every bit of support from the SLC, from the selectors, and we did our best. It is just one game that didn't go to our plan, obviously. The fact that you came thus far, yeah. Did it meet your expectations, or has it fallen below your expectations? I would say below. I would have loved to come in the first four, and from there I would have thought we gave ourselves a bit more chance to be in the finals. But having said that... Well, now the first media briefing convened by Sri Lanka Cricket following the arrival of the Sri Lankan cricket team after their defeat in the quarter-final at the ICC Cricket World Cup began at the SLC premises a short while ago. Sri Lankan skipper Angelo Matthews, chairman of the select committee of SLC, Sana Jayasuriya, and coach Marwan Athapattu are present at the media briefing. Now, several questions were posed by journalists as to what the final changes were, what were the reasons for the final changes, and also questions were posed by journalists as to whether there is enough capacity within the Sri Lankan cricket team to replace the two powerful players within the Sri Lankan cricket team, that is Sangakkara and Mahela Jayawardene. So these were some of the questions which were posed at the media briefing. Koshila? Thank you, Joel. தற்போது கிடைத்த செய்தி ஒன்று. உலக கிண்ண கிரிக்கெட் தொடருக்கு பின்னர் சொந்த மண்ணில் இலங்கை அணி பங்கு பெற்றுகின்ற முதலாவது ஊடகவியலாளர் சந்திப்பு இலங்கை கிரிக்கெட் நிறுவன தலைமையகத்தில் தற்போது இடம்பெற்று வருகின்றது. லைவ் டிஜி தொழில்நுட்பத்தின் ஊடாக அது தொடர்பான நேரடி காட்சிகளை நாங்கள் உங்களுக்கு வழங்கியிருந்தோம். இதில் இலங்கை அணி உலக கிண்ண கிரிக்கெட் தொடரில் பங்கு பற்றியமை தொடர்பிலும் இந்த கிரிக்கெட் அணியின் சிரேஷ்ட வீரர்கள் இருவர் விலகுகின்றமை தொடர்பிலும் பல்வேறு வகையான வினாக்களுக்கு பதிலளித்த சந்தர்ப்பத்தில் கூறப்பட்ட பதில்கள் பலவற்றை நாங்கள் பார்த்திருந்தோம். இதன்போது ஊடகவியலாளர்கள் எழுப்பிய பல்வேறு கேள்விகளுக்கு இலங்கை அணித் தலைவர் ஆஞ்சலோ மேத்யூஸ் மற்றும் இலங்கை அணி தேர்வுக்குழுவின் தலைவர் சனத் ஜெயசூரிய அவரோடு இலங்கை அணியின் பயிற்றுவிப்பாளர் மாவன் அத்தபத்து ஆகியோர் இதில் பங்கு பெற்றிருந்தமை குறிப்பிடத்தக்கது. இது தொடர்பான மேலதிக தகவல்களை எமது செய்தி அறிக்கைகளில் எதிர்பாருங்கள்.